ඔබ දන්නවා මේ පාලනය ගොඩනැගීමේදී ප්‍රධානම සාධකයක් බවට පත් කරගත්තේ අපේ රටේ ජාතික සම්පත්, ජාතික දේපල ආරක්ෂා කරනවායි කියන මතය. මොකද පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව රටේ දේපල බහුජාතික සමාගම් වෙත, විදේශීය රාජ්‍යයන් වෙත පවරා දෙමින් තිබුණා. ඒකට විරුද්ධ විශාල මතයක් නිර්මාණය වෙලා තිබුණා. අන්නේ මතය ඔල්ල කමින් තමයි මේ පාලනය බිහි වුණේ. හැබැයි එදත් අපි පෙන්වා දෙන්න ලැබුවා මේ අය කවුද කියලා. ඔබට මතක ඇති පැවති පාලනය හම්බන්තොට වරායේ විකිණීමේදී ඒ පිළිබඳ ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙන එනකොට විකිණීම් පිළිබඳ ගිවිසුමක්, ඒ වගේම එම හම්බන්තොට වරායේ ලබාගත්තු සමාගමට විශාල ලෙස බදු සහන ලබා දෙන ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ගෙන එන වෙලාවේදී මේ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ ඒකට විරුද්ධව ඡන්දෙ දෙන්න. එතකොට පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ මහත්මයා නියෝජනය කරා, චමල් රාජපක්ෂ මහත්මයා නියෝජනය කරා, නාමල් රාජපක්ෂ නියෝජන රාජපක්ෂරු ගණනාවක් හිටියා පාර්ලිමේන්තුවේ. හැබැයි කිසිවෙක් හම්බන්තොට වරායේ පැවරීමේ ගිවිසුමට හෝ බදු සහන ලබා දීමේ ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුව විරුද්ධත්ව ප්‍රකාශ කරේ නේ. එදත් එම විකිණීමට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඒට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරේ අපේ മന്ത്രി කණ්ඩායම විතරයි. නිසා එදත් අපි පෙන්වා දෙන්න ලැබුවා මොවුන් සතු තිබෙන ව්‍යාජ දේශප්‍රේමීත්වය. තවරා ගන්නලද දේශප්‍රේමීත්වය. සැබවින්ම මේ රටට හෝ මේ රටේ ජාතික සම්පත් වලට ආදරය කරන, ඒවා ආරක්ෂා කොට අපේ අනාගත પરම්පරාවට රැකලා දෙන දේශපාලනක වුන්ට කවදාවත් තිබුණේ. ඔවුන් හැමදාම බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැස් වගේ පාලනයක් සහ හැසිරීමක් තමයි හැමදාම උන්ගේ තිබුණේ. ඒ නිසා මේ කෙටි කාලයක් ඇතුළත අපේ රටේ විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විකුණමින් තිබෙනවා, විකිණීමට සූදානම් කොට තිබෙනවා. විශේෂයෙන් මේ වෙලාව මොකද්ද? විශාල කොවිඩ් වසංගතයක් ඇති වී තිබෙනවා. ලක්ෂ ගණන් ජනතාවයකට ගොදුරු වෙලා තිබෙනවා. දහස් ගණන් මිනිස්සු මිය යමින් තිබෙනවා. දිනකට 100 ගණනක් මිය යමින් තිබෙනවා. රටේ පොදු ජනතාවට විශාල ප්‍රශ්න ගණනාවක් මතුවී තිබෙනවා. මෙවැනි දෙයක් පිළිබඳ සංවාදයක් කරන්න හෝ සාකච්ඡාවක් කරන්න තත්වයක් නෙවෙයි රට තුළ තිබෙන්නේ. අන්න එවැනි තත්වයක් ඇතුලේ පවා රාජපක්ෂලාගේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ කොහොමද ජනතාවගේ අවධානය වෙන දිශාවකට යොමු වෙලා තිබෙන වෙලාවක ජනතාව තමන්ගේ ජීවිතය සහ මරණය පිළිබඳව ප්‍රශ්නයකට මුහුණ දී තිබෙන වෙලාවක ඔවුන් කල්පනා කරන්නේ කොහොමද අපේ රටේ ජාතික සම්පත් විකුණා දමන්න කියලා. ඒක හොඳම උදාහරණය තමයි පසුගියදා කැබිනට් මණ්ඩලයට. මීට පෙර කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කොට යම් සංකල්ප යෝජනාවක් සම්මත කරගන්න ලැබුවා. හැබැයි පහුගිය සඳුදා කැබිනට් මණ්ඩලය, ඔබ දන්නවා කැබිනට් මණ්ඩලය කැඳවන්නේ දැන් Zoom තාක්ෂණය හරහා, ඒ කිසිදු අමාත්‍යවරයෙකුට ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක්, ඒ වගේම එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස മന്ത്രിවරුන්ට ලබා නොදී මුදල් අමාත්‍යාංශයේ භාර ඇමති බැසිල් රාජපක්ෂ වාචිකව යම් යම් කරුණු ඉදිරිපත් කරලා නමුත් අවසානයේදී සම්මත කොටගෙන තිබෙනවා අපේ රටේ කෙරවලපිටිය බලාගාරයෙන් 40%, ඒ වගේම මේ සඳහා ගෑස් ගෙනෙන නල පද්ධතිය සහ ගෑස් කබඩා කරන ටර්මිනල් පද්ධතිය මේ සියල්ල ඇමරිකානු සමාගමකට විකුණන්න. ඒ විතරක් නෙවෙයි. ඒ විකිණීමේ කොන්දේසි, විකිණීමේ මිල ගණන්, එළබෙන ගිවිසුම, ඒ සියල්ල පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දී තිබෙනවා. දැන් රටම මේ වෙලාවේ කැබිනට් මණ්ඩලයකදී අපේක්ෂා කරන්නේ කුමක්ද? මේ රට ආර්ථිකම වශයෙන් ඇති වී තිබෙන ගැටලුවට, මේ රටේ ජනතාව කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන ඇති වී තිබෙන ව්‍යසනයට උත්තර තමයි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ.
හැබැයි ආණ්ඩුව මේ තත්ත්වය දඩමීමා කරගෙන කෙරවලපිටිය බලාගාරය සහ ඊට ගෑස් සැපයීම මාර්ගය හා ගබඩා සංකීර්ණය ඇමරිකානු සමාගමට පවරා දීම සඳහා අවසන් තීන්දුව පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබුවා. මා දන්නවා සමහර ඇමතිවරු ඒ පිළිබඳ කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී අවසානයේදී කාර්ය සටහන් වල තමයි එම කැබිනට් මණ්ඩලයේ එම පත්‍රිකාව සම්මත කරු බව සඳහන් වී තිබෙනවා. ඒ නිසා මේ ආකාරයට තමයි මේ ආණ්ඩුව හැසිරෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා මීට පෙර රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2021 7/31 ජූලි මාසයේ 31 වෙනිදා. ඒ කැබිනට් පත්‍රිකාවෙන් මොකද්ද කරේ? අපේ රටේ කොළඹ වරාය ඉතාමත් වටිනා බිම් අක්කර 13ක් චීන CICT සමාගමට පවරා දෙන්න. පවරා දීමේදී විතරක් නොවේ වරාය සේවා සැපයීම මධ්‍යස්ථානයක් වුන්ට ඇති කරන්න. අද ඔබ දන්නවා අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අයිතිව නැහැ. ඒවා විදේශීය සමාගම් වලට විකුණලා තියෙන මේ ආණ්ඩුව. හැබැයි වරාය අධිකාරියට විශාල ආදායමක් උපයන්නේ මෙම සේවා සැපයීම් ලබා දීම හරහා. මා ගාව තිබෙනවා පසුගිය වසර කිහිපය බැලුවොත් ආසන්න වශයෙන් මේ තියෙන සේවා සැපයීම් ඩිවිෂන් එකෙන් ලැබුණු ආදායම මේ 2007 වසරේ 17 වසරේ බිලියන 5.6ක් දැන් අඩු වී තිබෙන මේ කොවිඩ් වසංගත තත්ත්වය යම් ප්‍රමාණයකට හේතු වෙන්නේ නැති. බිලියන 5.6ක් වරාය අධිකාරිය ආදායමක් උපයලා තිබෙනවා මෙම සේවා සැපයීම හරහා. හැබැයි දැන් මොකද කරන්නේ? ඒ සේවා සැපයීම මුළුමනින්ම චීන CICT සමාගමට අවුරුදු 35කට පැවරීම සඳහා මේ කැබිනට් මණ්ඩල තීරණය කරනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි. එතනදී අක්කරයක් බදු දෙනු ලබන්නේ මාසයකට ලක්ෂ 8මාරක් වැනි මුදලකට. හැබැයි මා සතුව තිබෙනවා මීට පෙර විවිධ සමාගම් වෙත ලබා දීලා තිබෙනවා මේ ඉඩම්. එකක් තියෙනවා අක්කර 1යි පර්චස් 60ක්. ඒ කියන්නේ අක්කර 1මාරකට වඩා අඩු භූමියක්. ඒක ලබා දීලා තියෙන සිමෙන්ති සමාගමකට. ඒකේ මාසික කුලිය ලක්ෂ 22යි. හැබැයි මෙහි මාසික කුලිය වෙන්නේ ලක්ෂ 8මාරයි. ඒ විතරක් නෙවෙයි තවත් සමාගමක් තිබෙනවා සිලෝන් වෙයාවුස් සමාගම. ඒ සමාගමට අවුරුදු 3කට බදු දීලා තිබුණා ඉඩම් අක්කරයේ පර්චස් 47යි. ඒ කියන්නේ අක්කර 1යි කාලක් වගේ භූමිය. ලබා දීලා තිබෙන්නේ රුපියල් ලක්ෂ 135කට මාසික කුලියට. හැබැයි මෙතන අක්කරයක් ලබා දෙන්න ලබන්නේ රුපියල් ලක්ෂ 8මාරක් වෙනි මාසික කුලියකට. ඒ කියන්නේ ජාතික දීපල විකුණනව විතරක් නෙවෙයි. ඒ ජාතික දීපල නිසි තක්සේරුවක් ඇති නොකොට නිසි තක්සේරුවකින් ගණනය නොකොට ඒවා හරහා විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ උපයා ගන්න ලද ධනය සුදු කර ගැනීම සඳහා නේද කළු සල්ලි සුදු කිරීම පනත පෞද්ගලික පාර්ලිමේන්තුව අනුමත කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි. ඊළඟට ඔබ දන්නවා පහුගියදා රාජපක්ෂ ආණ්ඩුව සෙලෙන්දිවා කියලා නව ආයතනයක් ගොඩනැගුවා. ඒ ඔබ දන්නවා මීට පෙර පර්ක් කියලා ආයතනයක් තිබුණ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම සභාව. ඒ හරහා තමයි අපේ රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විකුණා දෙන්න ලැබුවේ. ඒ අහෝසි වූාට පසුව යලි සෙලෙන්දිව කියලා ආයතනයක් ගොඩනගා තිබෙනවා ජාතික සම්පත් විකුණන්න. මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙනකොට කබ්‍රාල් කියනවා එම ආයතන විකුණලා ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් උපයා ගන්න උන් කටයුතු කරනවා කියලා. එම ආයතන විකුණලා ඩොලර් මිලියන 400ක මුදලක් උපයා ගන්න. මොනවද ඒකට තිබෙන ආයතන? විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි ගොඩනැගිල්ල. ඒ අවුරුදු 150කට වඩා පැරණි පෞරාණික සහ වාණිජ වශයෙන් වටිනා බිම් කඩක පිහිටලා තිබෙන ගොඩනැගිල්ල. එම ගොඩනැගිල්ල දැන් ඔබ දන්නවා මේ දවස්වල විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙන තැනකට ගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කොට තිබෙනවා. ඒ බිල්ඩින් එකත් ඒ භූමියත් විකුණන්න. ඊළඟ ගෆූර් බිල්ඩින් එක ඒකත් ඊටමත් පැරණි ගොඩනැගිල්ල. ඒ පෞරාණික වශයෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කරගත්තු ගොඩනැගිල්ල. ඒතර ගෆූර් බිල්ඩින් එක. ඒ වගේම යෝක් ගොඩනැගිල්ල. ඒ වගේම GH හෝටල් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ
ඒ වගේම හිල්ටන් හෝටලේ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය මේ ආදී වටිනා සම්පත් මේ අප්‍රේල් මාසේ 31 වෙනිදාට මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට පෙර විකුණා දැමීම සඳහා රාජපක්ෂගේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කොම්පඤ්ඤ වේදී ඊටමත් වටිනා ඉඩමක් තිබෙනවා. එහි තිබෙන ගුවන් හමුදාවේ පිට්ටනියක් ගුවන් හමුදා කඳවුරකුත්. ඒ සියල්ල ඉවත් කරලා එහෙම ඉඩම් දැන් නාගරික සංවර්ධන අධිකාරියට පවරගෙන තිබෙනවා විකුණා දමන්න. දැන් මොකද්ද මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ කරමින් තිබෙන්නේ? කෙරවල පිටිය බලාගාරය, වරායේ ඉඩම්, ඒ වගේම ලංකාවේ ඊටමත් පැරණි ගොඩනැගිලි, පෞරාණික වශයෙන් වටිනා, වාණිජ වශයෙන් වටිනා ඊටමත් පැරණි ගොඩනැගිලි. ඒවා විකුණා දැමීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ඊ පැරණි පෞරාණික වටිනාකම් සහිත ගොඩනැගිලි විකුණන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම බොරැල්ලේ හිරගෙදර දැන් සැලසුම් කරලා තිබෙන කළුතර ප්‍රදේශයේ මිල්ලණිය කියන ප්‍රදේශයට ගෙනියන්න. එතන අක්කර 42ක් විකුණා දැමීම සඳහා කටයුතු කරමින් තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය. දැන් මේ පාලකයන් අපේ රටේ ජාතික සම්පත්, ජාතික දීපල විකුණා ජීවත් වෙන නාස්තිකාර පියෙකුගේ භූමිකාවට අද පණ පොවින් තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව ආවේ කොහොමද? මේ ආණ්ඩුව ආවේ ඔබට මතක ඇති හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේකට විරුද්ධ නොවුනාට උන් එළිය කිව්වේ මොකද්ද? එළිය කිව්වේ විකුණන්න එපා ආපුවම ගන්නවා කිව්වා. මේ රටේ බහුතර ජනතාවක් අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න ඕන කියලා කල්පනා කරන ජනතාවක් ඉන්නේ. අපි ඉපදෙනකොට අපිට හිමිව තිබුණු ජාතික සම්පත්, ස්වභාවික සම්පත් පිටරැටියන්ට විකිණීමට විරුද්ධව කටයුතු කරන බහුතර ජනතාවක් ඉන්නේ. මා හිතනවා මාධ්‍යවේදීන් හිටියට ඔබත් මේ රටේ ජාතික සම්පත්, ජාතික දීපල ආරක්ෂා කරගත යුතුයි කියලා විශ්වාසයෙන් කටයුතු කරන කණ්ඩායම. හැබැයි දැන් ආණ්ඩු කරමින් තිබෙන්නේ කුමක්ද? ආණ්ඩුව ආවේ අන්නේ ජනතාවගේ අපේ රටේ සම්පත් කෙරෙහි තිබෙන බැඳීම, අපේ රටේ සම්පත් කෙරෙහි තිබෙන ලෙන්ගතුභාවය, ආදරය, ඒවා රැක ගැනීම සඳහා තිබෙන උත්සාහය නේද? අඩු මිලට මිලදී අරගෙන තමයි මේ පාලකයෝ බලයට ආවේ. ඒක තමයි ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය බවට පත් වුනේ. හැබැයි අද මොකද සිදුවීමින් තිබෙන්නේ? මේ ජාතික දීපල විශාල ප්‍රමාණයක් විකිණීම සඳහා කටයුතු කරමින් තිබෙනවා, විකුණලා තිබෙනවා. විශේෂයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුළු සමාජයේම මාධ්‍ය අපි කවුරුත් මේ ව්‍යසන තත්ත්වයේ කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙන වෙලාවක මේ පාලකයන් යටි කූට්ටු ලෙස, යටි කුමන්ත්‍රණ ලෙස කොමිස් වලට වෙන මොකොත් නෙවෙයි මේවා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඕනෑම තත්ත්වයක් ඇතුළේ රාජපක්ෂ පවුලට අයිති දීපල මැදගුල්ලේ කුඹුරු තියෙනවනම්, තිස්ස ඉඩම් තිබෙනවනම් නේද, පරම්පරාවෙන් ආපු දීපල තිබෙනවනම් ඒවා විකුණන්න. ඒවට අපි කවුරුවත් බාධා කරන්නේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලික දීපල. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හෝ ඔහුගේ පවුලේ පාලනයට මේ රටේ සම්පත් දීපල පවර්ලා දින නැති බව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තේරුම් ගත යුතුයි. මොකද ගොඩාක් පාලකයන් ඉන්නේ මෙහෙ නෙවෙයි. මේ වුන් බිස්නස් වලට ඇවිල්ලා ඉන්නේ. ඔවුන්ගේ දීපල, ඉඩම්, නිවාස, දරුවෝ, මුණුබුරන් තියන්නේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් වල. එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් වල තමන්ගේ දරුවෝ, මුණුබුරන්, දීපල, නිවාස තියෙන පාලකයෝ අපේ රටේ ජාතික සම්පත් විකුණුමින් නේද මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් බහුජාතික සමාගම් වලට පවරා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ පාලකයන්ට අපේ රට පිළිබඳව හෝ අපේ රටේ පුරවැසියන් පිළිබඳව හෝ හැඟීමක්, ආදරයක්, ලෙන්ගතුකමක් තිබෙනවා. වෙන රටක ගිහිලා පදිංචි වෙයිද? වෙන රටක පුරවැසිභාවය ගනීවිද? වෙන රටක තමන්ගේ පදිංචිය තහවුරු කරගනිවිද? නෑ. එදා අපි ජනාධිපති වර්ණෙදි මුළු දේශපාලනයේදී කිව්වා මේගොල්ලෝ ඇවිල්ලා තිබෙන්නේ මෙහි බිස්නස් එකක් කරන්න. මෙහි දීපල විකුණලා ධනෙ එක්රැස් කරගෙන එහෙ ගෙනියන්න. මෙහි දීපල විකුණලා ධනෙ එක්රැස් කරගෙන අපේ රටේ මුළු අයිතිය
විවිධ විදේශ සමාගම් වෙත පවරා දෙන්න. ඒ වෙනුවෙන් බලයට පත් වූ කොන්ත්‍රාත්කරුවෝ වුන්. උන් පාලකයන් නෙවෙයි. අපේ රටේ ජාතික සම්පත් ජාතික දීපල නේද? පිටරට සමාගම් වලට පවරා දෙන කොන්ත්‍රාත්කරුවන් කණ්ඩායමක්. අපේ රටේ මහ පුටුවෙත් මුදල් අමාත්‍යාංශ පුටුවෙත් දෙවෙනි පුටුවෙත් අද වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ පුරවැසියන්ට මේ ජාතික සම්පත් විකිණීම සඳහා මේ දරන ප්‍රයත්න අපි වැළැක්විය යුතුයි. දැන් ආණ්ඩුව කොවිඩ් වසංගත තත්ත්වය යමුයි අපිට මුණ ගැහිලා සාකච්ඡා කරන්න විදිහක් නේ. සම්මන්ත්‍රණයක් රැස්වීමක් පවත්වන විදිහක් නේ. මේ කොවිඩ් වසංගත තත්ත්වය අපි කාටත් බාධා කරමින් තිබෙනවා. හැබැයි ආණ්ඩුව මේ තත්ත්වය ඉතා හොඳින් උපයෝගී කරගෙන රටට විනාශකාරී රටට අහිතකර අපේ සම්පත් විකිණමින් තිබෙනවා. ඒ නිසා මෙම තත්ත්වය පිළිබඳව මේ රටේ පොදු ජනතාවගේ අවධානය යොමු යුතුයි. මේ ක්‍රියාදාමයට එරෙහිව මේ රටේ පොදු ජනතාව කරලියට ආ යුතුයි. විශේෂයෙන් පහුගිය සඳුදා පැසිර් රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් නැතුව කැබිනට් පත්‍රිකාවගේ අඩංගුවක් වාචිකව කැබිනට් මණ්ඩලයට සූම් තාක්ෂණය හරහා ඉදිරිපත් කරමින් කෙරවලපිටිය බලාගාරයේ මුළු අයිතිය එහි කළමනාකරණ අයිතිය මේ සියල්ල ඇමරිකානු සමාගමට ලබා දීම සඳහා ගනු ලබන තීන්දුව වහම අකුලා ගත යුතුයි. ඒ වගේම මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න മന്ത്രിවරුන් අපි අහනවා මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඔබ දුටුවද? පත්‍රිකාවක්වත් නැතුව ලංකාවේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලයක් අදාළ අමාත්‍යවරයා දෙන වාචික කරුණු වලට තීන්දුව ගනු ලබනවා. පුළුවන් නම් ඒක අමාත්‍යවරයෙක් අපිට නැගිටලා කියන්න. එහෙම කැබිනට් පත්‍රිකාවක් දැකපු බව, ඔවුන්ට හම්බුණු බව, ඔවුන් කියවපු බව, ඒ අධ්‍යයනය කළා තමයි මෙම තීන්දුව ගත්තු බව නැහැ. කැබිනට් මණ්ඩලය අවසන් වෙන මොහොතේදී බැසිර් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වාචිකව ඉදිරිපත් කළ ලද කරුණු මත තමයි මේ තීන්දුව අරගෙන තිබෙන්නේ. ඒ නිසා රටට ජනතාවට විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලයටත් හංගනවා. එළියට ආව කියලා ඕක ගොඩක් අය විරුද්ධ වෙන්නේ නැති වෙයි. හැබැයි කැබිනට් මණ්ඩලයටත් හංගමින් තමයි මේ තීන්දුව තීරණ ගන්න. ඒ නිසා ඒ වගේම පෙන්눔 කරනවා. රටට ඉදිරිපත් කරන්න බැරි නම් ජනතාවට ඉදිරිපත් කරන්න බැරි නම් කැබිනට් මණ්ඩලයට විවෘතව මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බැරි නම් ඒ ඔක්කොගෙම තිබෙන්නේ මේ ඇතුලේ මේ ක්‍රියාවලිය ඇතුලේ අඩංගු වී තිබෙන හොරකම, මේ ක්‍රියාවලිය ඇතුලේ අඩංගු වී තිබෙන නාස්තිය, මේ ක්‍රියාවලිය ඇතුලේ අඩංගු වී තිබෙන විනාශය තමයි මේන් පෙන්눔 කරන්නේ. ඒ නිසා තමයි උන්ට පත්‍රිකාවක්වත් ඇමතුරුන්ට ලබා නොදී මෙවැනි තීන්දුව తీරන ගන්න. ඒ නිසා විශේෂයෙන්ම කෙරවලපිටිය බලාගාරය, වරාය, අපේ රටේ පෞරාණික ඉඩම් සහ දේපල විකිණීම සඳහා මේ රාජපක්ෂ කොන්ත්‍රාත්කරුවන් මේ කරන ප්‍රයත්නය පරාජයටපත් කළ යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි දැක්ක මේ මහ බැංකු අධිපතිවරයා දැන් අඟහරුවාට විශ්‍රාම ගන්නවා කිව්වා. ඔහු සෑහෙන හිතීමක් ඇතුළත තමයි ඉවත් කරලා මේ අවුරුදු දෙකක් තිස්සේ උන්ට බලන්න ඒක රට හදන්න කිසිම වමනාවක් නැහැ කියලා. ඇත්තටම මේ රාජනීතිකාරී යනකොට මේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මොකද? පළමු කොටම අපි දන්නවා අපේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙන විදිහ ගත්තොත් අපේ රට රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මෑත කාලේ ඉවත් වෙනවා. ඔබ දන්නවා සත්තු උද්‍යාන කුසලතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඉසිනි වික්‍රමසිංහ ඇය ඉවත් වුණා. ඉවත් වෙලා ඇය යම් සටහනක් දාලා තිබෙනවා. යම් පුද්ගලයෙක් මේ අලි ගැනීම සඳහා දරන ප්‍රයත්නය තමන්ට දරා ගන්න බැරි නිසා අයින් වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනකොටත් පසුගිය අගෝස්තු මාසයේ 19 වෙනිදා නව ගැසට් නිවේදනයක් ගහනවා අලි අලුතින් ලියාපදිංචි කරන්න කියලා. අන්නේ නීතියට අනුව තමයි ඒ කියන්නේ අලුතින් පනවන ලද ගැසට් නිවේදනයේ නීතියට අනුව තමයි අධිකරණයෙන් තීන්දුවක් දෙනවා අලි 13 දෙනෙක් නිදහස් කරන්න අධිකරණේ නඩු තියෙනවා. හැබැයි ඒ අතර තව විශේෂ අලියෙකු සඳහන් කොට තිබෙනවා. ඒ අලිය තමයි නේද එන්.ජී. රාජපක්ෂට මිරිහානේ අයිති අලිය. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂට හිමි අලිය. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ පහුගිය 2015 බලේ අයින් වුණාට පසු ඔහු කිව්වා ඔහුට නඩත්තු කරගන්න බැරි මේ අලිය බාර දෙනවා කියලා කිව්වා. දැන් මොකද කරන්නේ? ඉතින් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අලිය ලබා ගැනීම සඳහා තමන් නීති හදනවා.
මේ පවුලේ හිමයි. කතරගම බස්නායක නිලමේ දිගටම තියාගන්න නීති වෙනස් කරා. හරිද? දැන් තමන්ගේ අලිය ලබාගෙන තමන් නීති හදන. මොන පාලකයෝද? එක රටක් එක නීතියක් හදන්නා. මම දැක කාදිනල්තුමා කිව්වා නේද? ඒගොල්ලන්ට එක නීතියක් නේද? අපිට තව නීතියක් වගේ. ඒක තමයි නීතිය. ඉතින් ඇය ඒ සිද්ධියත් එක තමයි ඇය එළියට එන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි දැනගන්න කැමතියි නේද? එම අධ්‍යක්ෂ ජනරාල්තුමී ඉවත් උනේ ඇයි කියලා රට දැනගත යුතුයි. මොකද ඇය රටේ රාජ්‍ය ප්‍රධාන ආයතනයක ප්‍රධානී ඇය හිටියට අයින් වෙනවනම් අයින් වීම පිළිබඳ මේට වඩා සවිස්තරාත්මක විස්තරයක් අවශ්‍යයි. ඒ වගේම ඔබ දැක්කා කොවිඩ් මර්ධන කමිටුවෙන් නේද? අපේ රටේ ප්‍රධානතම වෛද්‍යවරු දෙදෙනෙක් විශේෂඥ වෛද්‍යවරු ඒ පිළිබඳ හසල අත්දැකීමක් තිබුණා. අද කොවිඩ් රෝගියෙක් අසාධ්‍ය වුණොත් ඒ රෝගියා සුව කිරීම සඳහා විශේෂ මැදිහත්වීමක් දක්වන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් එම කමිටුවෙන් අයින් වෙනවා. අයින් වෙලා කියලා මොකද්ද? ඒ කමිටුවට ඔවුන්ගේ විශේෂඥ ඥානය වැඩක් නැහැ වගේ අදහස. ඒ වගේම අපි දැක්ක දැන් මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් වීමේදී ඔහු විශාල අඳෝනාවක් කරුණු ගණනාවක් කියන්නේ. හැබැයි මා හිතනවා ඔහු කියපු කරුණු වලට වඩා වැඩි ඔහු නොකියපු කරුණු. හැබැයි මා හිතනවා ඔහු තාමත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳව යම් දෘෂ්ටි කෝණයකින් අපේ රටේ මතවාදයන් සාකච්ඡා අධ්‍යයනයේ යෙදුණු කෙනෙක්. එනිසා මා හිතනවා මේ සියල්ල සවිස්තරාත්මකව ඉදිරිපත් කරાવી කියලා. එනිසා ගුණගරුක නීතිගරුක රට පිළිබඳ හැඟීමක් ආදරයක් තියෙන අයට මේ අය හමුවේ ආයතන වල රැඳෙන්න බෑ. රාජපක්ෂගේ අනස්සකට ඔවුන්ගේ හිතුවක්කාරී තක්කඩි වැරදි තීන්දුව තීරණවලට පවන් සලන අයට විතරයි ඉන්න පුළුවන්කම තත්වයක් අද හදලා තියෙන්නේ. ඒ නිසා ඒක තමයි මහා බැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශ අරත් පෙන්වුම් කරගෙන තිබෙන්නේ. ඔබ දන්නවා මහා බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. මොකද රටේ මූල්‍යකරණය පිළිබඳව ආණ්ඩුව තමයි තීන්දුව තීරණ ගන්නේ. ඊට උඩින් සිට ඒ නිරීක්ෂණය කොට උපදෙස් ලබා දීම තමයි මහා බැංකුවේ කාර්යභාරය. එනිසා හැමදාමත් ඒක අමාත්‍යාංශයක් යටතට වැටලා තිබුණාට ඒක ස්වාධීන ලෙස කටයුතු කිරීම සඳහා තමයි මා ආයතන පිහිටුවා තිබෙන්නේ. හැබැයි දැන් සිදු කොට තිබෙන දේ තමයි ඒවටත් බලපෑම් කොට යටපත් කොට තමන්ගේ තක්කඩි වමනාවන් ඉටු කරගන්න බැරි වෙනකොට බැරි වෙන තත්වයකට එහි ප්‍රධානින් පත් කරන බව තමයි මේ පෙන්වු කරන්නේ. ලෝකයේ කරවල ඉස්සත් නියමෝනිය ඊගින් දුරුමියා වගේ දැන් ලංකාව පහකට එනවා. මේක හේතුව මේ අයෝධ්‍යාක ඉගත්තේ මේ පාලකු වල වද්‍යයන් වන මේ රට මේ තත්ත්වපත් කිරීම මේකේ කතාවයි කියන දෙයක් තුනක් මේ ආර්ථික යම්සි ආනියක් මේ දිගවට පොඩි බාධාවක් කරන්නේ. මේ රටේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තින් වලට විරුද්ධව අපි කතා කරලා තියෙනවා. ඇත්තටම ඒ කතා කිරීම ප්‍රතිඵල ගන්න පුළුවන් වුණා නම් මේ අරුබුදේ නෑ. මතක තබගන්න. අපේ රටේ ජාතික සම්පත් විකුණනකොට ඒක විකුණන්න එපා කියලා අපි කියනවා. එහි ප්‍රතිඵලනේ. අපේ රටේ මහා විශාල ණය කන්දක් අරගෙන ඒ ණය වලින් හොරකම් කරනකොට අපි කියන හොරකම් කරන්න එපා කියලා. රට විශාල ණය කන්දක් අරගෙන ප්‍රතිඵල නොලැබෙන ව්‍යාපෘති වල යොදවනකොට අම්බන්තොට සම්මන්ත්‍රශාලාව සූරියවේ කිඩපිටිය මත්තල ගුවන්තොට පොළ වගේ කිසි ප්‍රතිඵලදාය නැති ව්‍යාපෘති වල යොදවනකොට අපි එපා කිව්වා. ඒ වගේම රටට ඔරොත්තු නොදෙන විශාල කොන්ක්‍රීට් වනාන්තර හදනකොට අපි කෝ එපා කියලා. ඇත්තටම එදා ජනතා විමුක්ති පෙරමුණ මේ ඒ වගේම වාණිජ වෙළඳපොළට කියලා ණය ගන්නකොට අද ඒකේ අපි හිර වෙලා තියෙනවා. අපි ව්‍යාපෘති වලට ණය ගන්නව වෙනකොට වාණිජ වෙළඳපොළට ගිහිලා 2007 ඉඳන් කබ්‍රාල් මේක පටන් ගත්තා. ජාත්‍යන්තර බැඳුම් කර විකිණීම හරහා ණය ගන්න. එතෙක් අපි ගත්තේ ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික ගිවිසුම් හරහා හෝ ආයතනයන් හරහා ණය ගත්තා නම් වාණිජ වෙළඳපොළට ගිහිලා 5ට 7ට ණය ගන්න පටන් ගත්තා. ඒතර අපි කිව්වා මේ වාණිජ වෙළඳපොළ ගිහිලා ණය ගන්න එපයි කියලා. එහෙම වුණා නම් අද මේ ආර්ථික මෙතෙන් නැති වෙන්නේ නේ. මතක තබා ගන්න. ඒ නිසා මේ පාලකයන් හරිද විශාල ණය කන්දක අපේ රට හිර කරා. ඒ ණය වලට සරිලන වත්කම් හැදුන්නේ. ඒ ණය වලින් අවශ්‍ය වෙන වත්කම් හැදුන්නේ. ඒක මම කියන්නේ. රට විශාල ණය කන්ද ගොඩ ගැහෙනකොට පාලකයන්ගේ ධනයත් ඊට සාපේක්ෂව ගොඩ ගැහුණා. එමුනේ
රටේ කොන්ක්‍රීට් වනාන්තර ගොඩනගෙනකොට රටේ පාලකයාගේ ගිණුම් දීපල ඒ විදිහටම ගොඩ ගෙවුණා. විදුලි බලාගාරය හදනකොට විදුලි බල ඇමතික දීපල වැඩි වෙනවා. අධිවේගී මාර්ගය හදනකොට මහා මාර්ග ඇමතික දීපල වැඩි වෙනවා. කොහොමද වෙන්නේ? මොකද වෙන්නේ? එනි මේ ධනය අද මේ රට ට්‍රිලියන 16.3ක ණයක් තියෙනවා. කෝටි 16,30,000ක ණයක් තියෙනවා. හැබැයි කෝටි 16,30,000ක දීපල නේ. කොයිද තියෙන්නේ? ඒවතන මේ ඇමතිවරුන්ගේ දේශපාලකයන්ගේ කුඩා නිලධාරි කණ්ඩායමකගේ වටේ ඉන්න චෞර ව්‍යාපාරිකයන් කණ්ඩායමකගේ අතේ දීපල තියෙනවා. ඒ දීපල ඔක්කොම කළු දීපල. දැන් බැසිල් රාජපක්ෂ ඇවිල්ලා සම්මත කරපු පළමු පනත මොකක්ද? පළමු පනත මොකක්ද? මේ කළු දීපල සුදු කරන පනත. එහෙමයි මේ පාලකයෝ. ඒ නිසා මම හිතනවා ජයිපේ එදා මේ ආර්ථික විනාශයට දොරටු විවෘත කරනකොට අපි කියපු දේ ඇහුවනම් මම ජනතාවටත් වකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් ජනතාව එකතු වුණා නම් අපේ රටත් අපේ රටේ ජනතාවත් අපේ අනාගත පරම්පරාවත් මෙවැනි ව්‍යසනයකට ගොදුරු වෙන්නේ නැහැ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය